හොඳයි. අයබෝල්. අපි අද කතා කරමු මේ ඉලෙක්ට්‍රොනික්ස් පළවෙනි ටියුටෝරියල් එකේ ගණන් ටික. හරි? බලන්න පළවෙනිම කියනවා ට්‍රාන්සිස්ටරයක් ට්‍රාන්සිස්ටර් එක ගණන් තියෙනවා. පළවෙනි එක. බලන්න කියනවා මෙහෙම. ට්‍රාන්සිස්ටරයක් තියෙනවා ඒකේ බීටාගේ අගය දෙනවා. බීටා කියන කෙනා නම් ඇත්තටම අපි දන්නවා IC බෙදීම IB කියලා. හරි? ඒ වගේම ඇල්ෆාගේ අගය දීලා තියෙනවා. ඇල්ෆා කියලා කෙනෙක්. ඒක IC බෙදීම IE කියලා දීලා තියෙනවා. අපෙන් අහන්නේ ඔන්නෝම එකක් දීලා මේ බව පෙන්වන්න කියනවා. හරි? බලමු අපි කරන විදිහ. මේ බලන්නකෝ. මෙතන තියෙන IC බෙදීම IB, මෙතන තියෙන IC බෙදීම IE. දැන් පේනව නේද පුතේ මේ සම්පූර්ණ ගානම ගත්තාම මේක ඇතුලේ තියෙන්නේ IC, IB සහ IE කට්ටිය විතරයි. හරි. එහෙනම් අපි කරන්න ඕන වැඩේ තමයි මෙන්න මේගොල්ලෝ අතර සම්බන්ධයක් තියෙන විදියක් හොයාගන්න එක. ඒගොල්ලෝ අතර සම්බන්ධයක් තියෙන විදියක් හොයාගත්තාම අපි දන්නවා මොකක්ද ඒගොල්ලෝ අතර තියෙන සම්බන්ධය? IE කියන කෙනා සමානයි IB ධන IC. ඔකනේ තියෙන සම්බන්ධය. පොඩ්ඩක් උනන්දුවෙන් බැලුවොත් මේ ගණන් දිහා. මේ හැම එකේම IC කියන පදේ ඉන්නවනේ. එහෙනම් මේවා අතර සම්බන්ධයක් ගන්නවා නම් ලේසිම සම්බන්ධතාවය හදාගන්න IC කියන කෙනාත් එක්ක. එහෙනම් ගාන ඇතුලේ IC කෙනෙක් තියාගන්න ඕන. බලන්න වෙලා තියෙන දේ. එක වෙලාවක IB ගෙන් බෙදලා තියෙනවා. අනිත් වෙලාවේ IE වලින් බෙදලා තියෙනවා. එහෙනම් මේක ඇතුලේ අපි හදාගන්න ඕන IC බෙදීම IB කියලා එක්කුයි IC බෙදීම IE කියලා එක්කුයි. පොඩ්ඩක් මේ සමීකරණය දිහා බලාගෙන හිටපුවාම IC බෙදීම IE කියලා කියන්නේ C සහ E බෙදීමක් තියෙන්න ඕන. C සහ B කියලා බෙදීමක් තියෙන්න ඕන. පොඩ්ඩක් වුමනාවෙන් මේක දිහා බැලුවොත් මේ ගාන දිහා හැමතැනම IC කියන පදයක් ඉන්න හින්දා මේ බලන්නකෝ මේ මුළු සමීකරණයෙන් මං IC කියන කෙනාගෙන් බෙදුවොත් එහෙම මේකත් බෙදෙනවා IC ගෙන් මේ පැත්තත් බෙදෙනවා IC ගෙන් මේකත් බෙදෙනවා IC ගෙන් බලන්න වෙන වෙලේ මොකද්ද IE බෙදීම IC කියලා කෙනෙක් තමයි මෙතන ඉන්නේ IB බෙදීම IC කියලා කෙනෙක් තමයි මෙතන ඉන්නේ IC බෙදීම IC කියලා කෙනෙක් තමයි මෙතන ඉන්නේ අපෙන් අහලා තියෙන්නේ IC බෙදීම IB. හැබැයි අපි ගාව ඉන්නවා IB බෙදීම IC. වැඩේ ලේසියිනේ. IC බෙදීම IB බෙදීම IC කියන කෙනා හරස් ගුණිතයක් දාලා ගන්න පුළුවන් 1යට බීට කියලා. මේ බලන්න. හරස් ගුණිතයක් දාපුවාම IB වාරයක් බීට සමානයි IC කියලා දෙන්නේ. එහෙනම් IB බෙදීම IC කියන කෙනා සමානයි හරස් ගුණ කරපු විදිහ අපි දන්නවනේ. 1යට බීට කියලා එනවනේ. ඔය විදිහටම IE බෙදීම IC කියන කෙනා ගත්තොත් 1යට ඇල්ෆා කියලා ලියන්න පුළුවන් නේද? එහෙනම් මොකද කරලා තියෙන්නේ? මේකයි කියනවා මෙතෙන්ට ආදේශ කරනවා බලන්න. IB බෙදීම IC කියන්නේ 1යට බීට. එහෙනම් ලියනවා 1යට බීට. දාන. මේකට මේක සුළු වුණාම 1යි. හරි? IE බෙදීම IC බෙදීම IC කියලා කියන්නේ 1යට ඇල්ෆා. එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකෙන්. බව පෙන්නන්න කියලා තියෙන්නේ බීටා උක්ත කරලා තියෙන්නේ. හරි? එහෙනම් මේ තියෙන සමීකරණයෙන් බීටා කියන පදේ උක්ත කරන්න ඕන. බලන්න බීටා කියන පදේ උක්ත කරන්න තියෙන හොඳම විදිහ තමයි බීටාව තනි කරලා අනිත් එක එහා පැත්තට යන එකනේ. ධන එක ගේන්න මෙහෙට ධන එක මේ පැත්තට ගෙනාවොත් ඍණ එකක් වෙනවා 1යට බීට කියලා පදයක් ඉතුරු වෙනවා. මම මේක ලියන්නම් මෙහෙම 1යට බීට කියන කෙනා සමානයි. මේක මෙහෙට ආපුවාම 1යට ඇල්ෆා ඍණ 1යි කියලානේ. දැන් අපිට කරන්න තියෙන්නේ ඇල්ෆාගෙන් පොදු ගුණාකාරයක් ගන්න එක. 1යට බීට කියන කෙනා සමානයි ඇල්ෆාගෙන් පොදු ගුණාකාරයක් ගත්තාම 1 ඍණ ඇල්ෆා කියලා. හරස් ගුණිතයක් දාන්න හරස් ගුණිතයක් දාපුවාම බීට කියන කෙනා සමානයි.
ඇල්ෆා බෙදීම එක ඍණ ඇල්ෆා. එන්න බයෝ කරනවා එහෙම කලබල වෙන්න බැරි නිකන් හරස් මුණ කරලා පැත්ත මාරු කරලා ලියලා තියෙනවා. හරි. මේක තමයි අපිට පෙන්වන්න කියන්නේ. ඇල්ෆා බෙදීම එක ඍණ ඇල්ෆා. ඊළඟට කියනවා බීටා කියන්නේ 49 නම් ඇල්ෆාගේ අගය කීයද? ඉතින් මෙහෙම එකක් අහලා බීටාගේ අගය දෙනවා 49 කියලා. හා දැන් මොකද කරන්නේ? ගෙනලා ඇල්ෆාගේ අගය නහන්නේ. දැන් කලබල වෙලා මේකට ගෙනලා ආදේශ කරන්න යන්න එපා බීටාගේ අගය. ඒ කියන්නකෝ. ඊට වඩා ලේසි නේද මෙන්න මේකට ආදේශ කරලා ඇල්ෆාගේ අගය හොයාගන්න. අපි මම ඒකට ආදේශ කරන්න. එහෙනම් එකයට ඇල්ෆා කියන කෙනා සමානයි. එකයට බීටා කියන්නේ 49 නේ. ධන 1යි. හරි. දැන් මොකද කරන්නේ? පොදු ගුණාකාරයක් ගන්නවා. 49. එතකොට එනවා එකයට ඇල්ෆා කියන කෙනා සමානයි 49 එක ධන 49 කියන්නේ 50යි. එහෙනම් ඇල්ෆා කියන කෙනා එනවා ආය හරස් ගුණ කරපුවාම 49 බෙදීම 50යි කියලා. 49 බෙදීම 50යි කියනකොට කීයද? බිංදුවයි 499යි 4යි 40ට 8යි. ඇල්ෆාගේ කියනවා 0.98යි කියලා. හරි. ඊළඟට කියනවා එමගින් IB වල අගය 240යි මයික්‍රෝ ඇම්පියර් වෙනකොට IB වල අගය එනවා 240යි මයික්‍රෝ ඇම්පියර් කියලා. එහෙනම් අපෙන් අහනවා IC සහ IE වල අගය හොයන්න කියලා. මේ බලන්නකෝ IB වල අගය මේකයි කියලා දන්නවනම් හරි. එහෙනම් අපිට ඉස්සෙල්ලාම IB සහ බීටා වල අගය කෙලින්ම දන්න නිසා අපිට ඇත්තටම මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා IC වල අගය හොයන්නේ. එහෙනම් මම ලියනවා බීටා කියන කෙනා සමානයි IC බෙදීම IB. හරි. හරස් ගුණිතයක් දාලා IC වල අගය ලියන්න පුළුවන්. බීටාගේ අගය 49 නම් 49 වැඩි කිරීම IB කියලා. එහෙනම් 49 වතාවක් හරිද? IC යන්නේ 49 වතාවක් 240යි 240යි මයික්‍රෝ. ඒ කියන්නේ 10 වෙන 6යි ඇම්පියර්. බලන්න මේක සුළු කරපුවම කීයද ඉන්නේ? උත්තරේ විදියට එනවා ඇති 11.76යි කියලා නේ. 11.76යි මොනවද? මිලි ඇම්පියර් කියන්නේ නෝන. මේක සුළු කරලා ගන්න ඕනේ. 11.76යි. ඒ විදිහටම මේ පැත්තේ. ඒ ටික බලපුවහම ඊළඟට අපෙන් අහන්නේ IC වල අගය දන්නවා. ඒක නිසා අපෙන් අහනවා IB වල අගයක් දන්නවා. අපෙන් අහනවා IE වල අගය. එහෙනම් පුතේ ලේසින් වැඩේ තමයි IB වල අගයක් ගන්න හින්දා IE කියන කෙනා සමානයි IB ධන IC කියන සමීකරණය ලියන එක නේ. IB වල අගයක් දන්න IC වල අගයක් දැන් හොයාගත්තනේ. ඊළඟ ආදේශ කරපුවම බලන්න වෙන වෙලේ IB කියලා කියන්නේ මයික්‍රෝ ඇම්පියර් 240යි මිලි ඇම්පියර් නම් 0.224යි බිංදුවයි නේ මිලි ඇම්පියර්. ධන IC කියලා කියන්නේ 11.76යි මිලි ඇම්පියර්. දෙන්න එකතු වුණාම 12යි මිලි ඇම්පියර් කියලා. මම මේ වලට පෙන්වන්න උත්සාහ කරේ බලන්න IB වල අගය ආවේ මම මිලි ඇම්පියර් වලින් ලියන්න 0.224යි බිංදුවයි මිලි ඇම්පියර්. හරිනේ. IC වල අගය ආවේ 11.76යි මිලි ඇම්පියර් නේ. IE වල අගය ආවේ 12යි මිලි ඇම්පියර්. දැන් ඔයාලට පොඩි සම්බන්ධයක් මතක් වෙන්න ඕනේ මේකේ. මොනවද? IC වල අගයයි IE වල අගයයි ආසන්න වශයෙන් සමානයි කියලා අපි ගන්නවා සමාන අවස්ථාවක්. හරි. මේකේ වරදක් නැහැ කියලා ඔයාලට තේරෙන්න ඕනේ. හරි. රයිට්. එහෙනම් මේ ගාන හදාගන්න. හරි. රයිට්. හොඳයි. ඊළඟට බලමු දෙවෙනි ගාන.
දෙවෙනි ගානේ මෙන්න මේ වගේ தත්ත්වයන් ටිකක් දීලා තියෙනවා. මේක ඇතුලේ අපෙන් අහන්නේ IB වලගේ කීයද කියලා අහනවා. IE වලගේ කීයද කියලා අහනවානේ. ඕක තමයි තියෙන தත්ත්වය. හරි. දැන් පොඩ්ඩක් උනන්දුවෙන් බැලුවොත් එහෙම මේ ගාන දිහා. ගාන කියනවා දී ඇති ට්‍රාන්සිස්ටරේ කිලෝ ඕම් එක හරහා ප්‍රතිරෝධය වෝල්ට් 1යි කියලා. පොඩ්ඩක් බලන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම අපි දන්න දේවල් ටික ලකුණු කරමු. මේ තියෙන්නේ කලෙක්ටර් අග්‍රය. මේ තියෙන්නේ ඊතලේ දාලා තියෙන හින්දා විමෝචක අග්‍රය. එහෙනම් ෂුවර් එකට මේක බේස් එක වෙන්න එපේ. නේද? එහෙනම් මේ තියෙන පොදු විමෝචක අවස්ථාව ට්‍රාන්සිස්ටර් වර්ගය මොකක්ද කියන්නේ? ඊතලේ එළියට P වල ඉඳලා N පැත්තට මේක P මේක N. එහෙනම් මේ තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටරයක් පොදු විමෝචක අවස්ථාවේ වැඩ කරනවා. බීටා ගගේ දීලා තියෙනවා. බීටා කියන කෙනා අපි දන්නවා. බීටා කියන්නේ ධාරාලාභය. ඒ කියන්නේ IC බෙදීම IB වල අගය. හරි. right. දැන් මොකද දත්තයක් විදිහට දීලා තියෙන මෙන්න මේ කිලෝ ඕම් එක හරහා විභව බැසු වෝල්ට් එකයි කියලා විතරනේ. එහෙනම් කරන්න තියෙන්නේ හරි සරල වැඩක් නේ. මම ඔන්න ඔය කිලෝ ඕම් එකේ ප්‍රතිරෝධය ගන්නම් මෙහෙම. මෙහා හරහා යන ධාරාව මට ලියන්න පුළුවන් නේද? IC තමයි මෙහා හරහා යන ධාරාව. එතකොට මෙයාගේ අග්‍ර දෙක අතර විභවාන්තරය 1 වෝල්ට්. ඊට අමතරව මෙයාට තියෙනවා 1 වැඩි කිරීම 10 ඕම් කියලා ප්‍රතිරෝධය. ඔච්චරනේ තියෙන්නේ. දැන් ඉතින් මේක දිහා දැක්ක ගමන් තේරෙන්න ඕන මේකට කරන්න ඕන මොකක්ද කියලා. ප්‍රතිරෝධයක් තියෙනවා. ප්‍රතිරෝධය අගය දන්නවා. ධාරාවක් ගන්න තියෙනවා. විභවාන්තරයක් තියෙනවා. ධාරාවක් ගන්න කොහොමද විභවාන්තරයක් එන්නේ? එහෙනම් මෙන්න මේ කියන පොඩි පරිපතයට V සමානයි IR කියන සමීකරණය දාන්න තියෙනවා. එහෙනම් අපි දාමු V සමානයි IR කියන සමීකරණය. V සමානයි IR දානවා මෙන්න මේ පොඩි පරිපතයට මේකට. V කියන්නේ 1 වෝල්ට්. I තමයි අපි දන්නේ නැති කෙනා. හැබැයි අපි දන්නවා අපි සංකේතයක් විදිහට පාවිච්චි කරලා තිනවා IC කියලා. වතාවක් R කියන්නේ ප්‍රතිරෝධය. කීයද ප්‍රතිරෝධයගේ කිලෝ ඕම් 1 වැඩි කිරීම 10 දැන් හරි ලේසියෙන් IC කියන කෙනා හෙව්ව හැකි 1 බෙදීම 1000යි. ඒ කියන්නේ 1 බෙදීම 1000 ඕනනම් මට ලිව්ව හැකි නේද? 1 වැඩි කිරීම 10 ඍණ 3යි. ධාරාවම ඉන්නේ ඇම්පියර් වලින්. ඒක නිසා ඇම්පියර්. හැබැයි මෙහෙම තියෙන්නේ නැහැ. අපිට උපසර්ග පද දාන්න පුළුවන්. එතකොට 1 මිලි ඇම්පියර් කියලා කියන්න පුළුවන්. එහෙනම් ඔන්න IC වල ගිහුවා මිලි ඇම්පියර් 1යි කියලා. දැන් වැඩි හරි. දැන් අපිට තියෙන්නේ එහෙනම් IB වලගේ හොයාගන්න එක. ඒකට අපිට පාවිච්චි කරන්න තියෙන අපෙන් අහලා තියෙන්නේ IB වලගේ නෙමෙයි හැබැයි IE වලගේ. දැන් තේරුම් ගන්නකෝ IE වලගේ හොයන්න. මේක ඇතුලේ වෙන මොකුත් සමීකරණයක් පාවිච්චි කරන්න බෑනේ. එහෙනම් ප්ලෑන් එක වෙන්න ඕන IC වලගේ දන්න හින්දා ඒක ඇසුරෙන් IB හොයාගත්තා. හොයාගෙන IE කියන කෙනා සමානයි IB දන IC කියන සමීකරණයට දාලා IE වලගේ හොයන්න ඕන. ඒක තමයි කරන්නේ. රයිට් බලමු එහෙනම්. මේ සමීකරණය බීටා සමානයි IC බෙදීම IC බෙදීම IB කියන සමීකරණය දාලා බීටා සමානයි IC බෙදීම IB හරස්මුණු විදිහට දාපුවම කෙලින්ම ලියු හැකි IB වලගේ සමානයි 45 වතාවක් IC බෙදීම 45යි කියලා. IC කියලා කියන්නේ 1 මිලි. ඒ කියන්නේ 10 බෙදීම 45යි. දැන් ඉතින් ඕක සුළු කරන්න ඕන. මේක සුළු කරපුවාම 1.45න් බෙදන්න දෙන්නේ. බිංදුවයිනේ. හරි. 10ටත් නෑනේ. එහෙනම් දශම බිංදුවයි. 100ට හැබැයි 45 ඒවා දෙකක් තියෙනවා. ආයෙ 100 එන්නේ 2යි. වතාවක් 10 ඍණ 3යි. මොකක්ද තියෙන්නේ? කැමති නම් ඔයාලට මේක ලියන්න පුළුවන් 0.0222 මිලි ඇම්පියර් කියලා.
හැබැයි ඒක ගැන අපෙන් අහලා නැහැ. ඒක නිසා ඒක ලියන්න ඕනෙම කියලා එකක් නෑ. මම යනවා ඊළඟට IE කියන කෙනා සමානයි. මුළු ධාරාව සමානයි. බේස් එකේ ධාරාව දන කලෙක්ටරේ ධාරාව. ඔන්න සමීකරණ. ඉතින් අපි ගොඩක් ඒවා දන්නවා. එහෙනම් ගෙනලා ආදේශ කරන්නයි තියෙන්නේ. IE වලගේ අපි දන්නේ නැහැ ඒක තමයි හොයන්නේ. IB වලගේ දන්නවා 0.002 ගන්න IC කියලා කියන්නේ 1 මිලි ඇම්පියර්. එහෙනම් උත්තරේ අන්තිම වෙන 1 0.222 මිලි ඇම්පියර් කියලා. ඔන්න IE වලගේ. හරි නේද? යන්න. හරි. තුන්වෙනි ගානේ මෙන්න මේ කියලා දත්ත ටික දීලා තියෙනවා. දීලා අපෙන් අහලා තියෙන්නේ BCE යගයයි IB යගයයි බීටාගේ යගයයි. හරි. ඉතින් මුතේ මේ වගේ ගානක් දුන්නාම අපි දන්නවා ඉතින් මේ දීලා තියෙන්නේ අර කතාවමනේ පොදු විමෝචක අවස්ථාවේ මේක තමයි විමෝචකය මේක E මේක කලෙක්ටර් එක මේක බේස් එක එහෙනම්. එච්චරනේ. එහෙනම් VCE කියන්නේ මෙන්න මේ අග්‍ර දෙක අතර විභවාන්තරයනේ. මේක අපිට දැනත හැකි VCE කියලානේ. දැන් ලියන්නකො කර්චොෆ් නියමයේ මෙතන ඉඳලා මෙහෙට. එහෙම නිකන් කර්චොෆ් නියමයේ ලියන්න බෑනේ. ධාරාව ලකුණු කරගෙන ඉන්න ඕන. මෙතනින් පහළට එනවා IC කියන ධාරාව, මෙතනින් මෙහෙට යනවා IE කියන ධාරාව, මේකෙන් ඇතුළට එනවා IB කියන ධාරාව. ඕන ධාරාව. ඉතින් දැන් මෙච්චරයි කරන්න දෙන්නේ මේක. මොකුත් කරන්න දෙයක් නැහැ. ඊළඟට අපෙන් අහලා තියෙන පළවෙනි ප්‍රශ්න තමයිනේ VCE වලගේ. බලන්න VCE වලගේ හොයන්න යනකොට අර කලින් ගානේ වගේම මෙයාගේ දෙකලවර විභවාන්තරය දීලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම එයාගේ දෙකලවර විභවාන්තරය දන්න හින්දා අපි මොකද කරන්නේ? ඒකට V සමානයි IR දානවා. මේකගේ 800යි ඕන. හරි. මේ අග්‍ර දෙක අතර විභවාන්තරය 0.5යි. හරි. දැන් අපිට කරන්න තියෙන්නේ මේකට V සමානයි IR දාන එක. එහෙනම් 0.5 සමානයි. IC වාරයක් R කියලා කියන්නේ 800යි. IC වලගේ හෙව් හැකි 0.5 බෙදීම 800යි. 0.5 බෙදපුවාම බලන්න මේ වගේ වැඩක් කරනවා. මේක මම මෙහෙම ලියන්නම්කො 0.5 බෙදීම 800නේ. ඒක මට ලියන්න පුළුවන් නේද? දශමයට වැඩි කිරීම 10/3යි කියලා. ඒ 10/3 ඉරවලට අරන් ගිය හැකිනේ 10 ඍණ 3යි කියලා. දැන් 5ටෙන් බෙදන්න තියෙන්නේ. 0.50ට 8 වරක් 8යි 48යි. දෙකක් ඉතිරි. 2ට 8 වරක් 2යි 16යි. හරි? 4යි 5යි. එහෙනම් එනවා IC වලගේ 0.85 වැඩි කිරීම 10 ඍණ 3යි. ඒ කියන්නේ මිලි ඇම්පියර්. හරිද? ඔන්න IC වලගේ හෙව්ව. ඊළඟට IC වලගේ හෙව්වට අතරම අපිට වැඩක් නැහැ. අපෙන් අහලා තියෙන VCE වල අගේ. එහෙනම් කරන්න තියෙන්නේ පුතේ මෙතන ඉඳලා මෙතෙන්ටම කර්චොෆ් නියමයේ දාන එක. මේ තියෙන එක සම්පූර්ණ මොකක්ද? සංවෘත පුඩුවක් නේ. හරි. මේ සංවෘත පුඩුවට කර්චොෆ් නියමයේ දානවා. එහෙනම් VCC කියලා කියන්නේ කීයද? 12.5යි. ඒක සමානයි. ICRC ධන VCE මෙයාර ප්‍රතිරෝධයක් තිබෙන්නේ තිබ්බනම් ඉතින් ඒක හරහා විදුව රැස්මක් දාන්න ඕන. IC වලගේ දන්නවා 0.8.2.5 කියලා. ඇත්තටම කාට හරි හිතෙනවා නම් මේකගේ දාලා එහෙම සුළු කරන්න නේද? ආසොයි මේක 8 වෝල්ට් කියලා තියෙන්නේ. 8යි මේක 8 වෝල්ට් කියලා තියෙන්නේ. හරි? එතකොට කාට හරි හිතෙනවා නම් මේ අගේ අතෙන්ට දාලා ආයෙ සුළු කරන්න ඒ තමයි කරන්න දෙන හොඳම පිස්සු වැඩ. ඒ කියන්නේ ICRC කියන සම්පූර්ණ කෙනාගේ විභව බැස්ම අපිට දීලා තියෙනවා 0.5යි කියලා. එහෙනම් ඉතින් මේක 0.5යි. VCE සමානයි 8යි. එහෙනම් VCE වල අගේ මට කෙලින්ම ලිව්ව හැකි නේද? 8.5යි ඒ කියන්නේ 7.5 වෝල්ට් කියලා. නේද? ඔන්න පළවෙනි වැඩේ හරි. ඊට පස්සේ අපෙන් අහනවා IB වල අගය. එහෙනම් IB වල අගය හොයන්න
අපිට බීටා නෙවෙයි දීලා තියෙන්නේ ඇල්ෆා. ඇල්ෆා දීලා තියෙන වෙලාවට හරි දැන් කලින් ගානක අපි ඇල්ෆා හොයපු නිසා මම දෙලින්ම ලියන්න. ඇල්ෆා කියලා කියන්නේ කවුද? එන්නේ ඔය පේන්නේ නැතුව ඇතිනේ. හරි මම මේ හරියෙන් ලියන්නම්. හරි. ඇල්ෆා කියන කෙනා මට කෙලින්ම ලිව්ව හැකි කලින් ගානේ තියෙනවා C බෙදීම IE කියලා. කොහොමද දෙන්නේ? IC බෙදීම IE. හරි. එතකොට ඇල්ෆාගේ අගය අපි දන්නවා කීයද කියලා. ගානේ දීලා තියෙනවා ඇල්ෆා කියන්නේ 0.96යි කියලා. එහෙනම් මොකද කෙලින්ම මේක ලිව්ව හැකි 0.96යි IC බෙදීම IE කියලා. හරස් කරන දේක් දාලා IE වලගේ ලිව්ව හැකි IC බෙදීම 0.96යි කියලා. IC කියලා කියන්නේ මෙන්න මේ අගය 0.825යි 0.825යි. හරි. වැඩි කිරීම 10 ඍණ 3යි. ඕක බෙදන්න ඕන 0.96යි. මේක 0.96න් බෙදපු ගමන් එන උත්තරේ වෙන්නේ IE වල අගය. හරි මේකෙන් මේක බෙදපුවාම පිටිනවා IE වල අගය කෙලින් වෙනවා 1.02 මිලි ඇම්පියර් කියලා. හරි IE වල අගය. හැබැයි අපෙන් අහලා තියෙන IE වල අගය නෙවෙයිනේ IB වල අගයනේ. එහෙනම් මොකද කරන්නේ? අන්න දානවා IE සමානයි IC ධන IB කියන සමීකරණය. ධාරාවල එකතු සමාන මේවා සමීකරණ විදිහට මතක තියාගන්න ඕනේ. මේ හන්දියට එන ධාරානේ IC ධන IB කියන්නේ. එහෙනම් IE වල අගය අපි හොයාගෙන තියෙන 1.02 මිලි ඇම්පියර්. මේකගේ අපි හොයාගෙන තියෙනවා IC වල අගය 0.825යි. ධන IB කියලා. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් බේස් එකේ අගය IB කියන එක සමානයි. මේක අඩු කරන්න ඕන. මේ දෙන්න අඩු කරපුවහම වෙනවා බලන්න. තව මම 0.2ක් දා ගන්නම්. 0.2ක් ඕනේ එකක් තිබ්බ නැති. 10න් 5යි. මෙන් එකක් එහාට ගියා මෙතන 1යි. මෙහි ඉඳලා අරන් එන්න ඕන. 11න් 2ක් 9යි. හරි. 11න් 2ක් 9යි. 1යි. 0.195යි. B වල අගයක් දන්නවා. එහෙනම් අපිට කරන්න තියෙන්නේ බීටා එකගේ හොයන්න. බීටා එකගේ හොයන විදිහ දන්න. බීටා කියන ධාරාලාභය. ධාරාලාභය කියන්නේ IC අපිට ප්‍රයෝජනවත් එක බෙදන්න ඕන IB වල. හරි. IC වල අගය අපි දන්නවා. පොතෙන් අපි හොයාගත්ත IC 0.825යි බෙදන්න ඕන IB කියලා කිව්වේ 0.195යි. ඔක බෙදලා බීටා එකගේ කරන්න. කොතනද බීටා? හරි. මොන බීටා වල අගයක් කියන්නම්. බීටා එකගේ 24යි කියලා. හරි. හරි. හදා. හොඳයි. මේ ඊගව ගාන හරි හතරවෙනි එක බලන්න දීයදී ට්‍රාන්සිස්ටර් පළපතේ RC වල අගය දීලා තියෙනවා. හරි VCC වල අගය දීලා තියෙනවා 12.5යි. ඊට පස්සේ IC RC VCE අතර සම්බන්ධයක් හා VCC අතර සම්බන්ධයක් ලබා ගන්න. හරි. දැන් ගානේ මෙහෙම එකක් දුන්නාම ඔයාලට පොඩි ප්‍රශ්නයක් එයි ඇයි VCE කියලා මෙතන ඉඳලා මෙතෙන්ට මගේ දාලා තියෙන්නේ කියලා. ඇත්තටම අපි දන්න විදිහට VCE ලකුණු කරන්නේ මෙහෙමනේ.
මේ අග්‍ර දෙක අතර තමයි VCE කියන්නේ. C අග්‍රයයි E අග්‍රය අතර විභව අන්තරය. ඒවාට දැන් මෙන්න මේ E කියන කෙනාගේ පහළට යන ධාරාව IE, බේස් එකෙන් ඇතුළට එන කරන්ට් එක IB, මේකෙන් පහළට යන කරන්ට් එක IC. ඔහොමනේ තියෙන්නේ. එතකොට මේ අග්‍රේ ඉඳලා මේ අග්‍රයට ආපුහම මෙතනයි අතර විභවාන්තරය VCE නේ. හැබැයි මේ E කියන අග්‍රයෙන් පස්සේ විභවය බහින්නේ නැහැ. ඒක නිසා මෙතන ඉඳලා මෙතනටම තියෙන විභවය VCE කියලා ලිව්වට වරදක් නැහැ. එහෙම නේද? මේ ගාන හරි ලේසි ගානක්. අපෙන් අහලා තියෙන්නේ මෙන්න මේ VCC, VCE සහ ICRC. මේක අගේ දීලා තියෙන්නේ RC කියලානේ. RC ICRC අතර සම්බන්ධයෙන් දෙන්නේ. ඉතින් පුතේ මේ දීලා තියෙන විභව මට්ටමක් නේ. එහෙනම් අපි මොකද කරන්නේ? ක්ලෝස් ලූප් එකක්. එහෙම නැත්නම් සම්මූර්ත පුඩුවක් හොයා ගන්නවා. සම්මූර්ත පුඩුවක් හොයා ගන්න නම් අනිවාර්යයෙන් මේක භූගත කරලා තියෙන්න ඕනේ. අපි කියන්නේ මෙහෙම සම්බන්ධ කරලා තියෙන වයර් නේ. එහෙම තමයි දීලා තියෙන්නේ. හොම සම්බන්ධ කරලා තියෙනවා. දැන් මේ තියෙන ක්ලෝස් ලූප් එකක් තමයි. එහෙනම් මේකට මොකද කරන්න දෙන්නේ? කර්ජ් ඔෆ් නේම දා. මේක වටේ රවුමක් ගියපුවාම VCC විතරයි විභවය සපයන්නේ. එහෙනම් VCC සමානයි. දැන් අපි ලියනවා. මෙතනින් පහළට එනකොට ICRC. ගන්න. මෙතන ඉඳලා මෙතෙන් එනකොට VCE. හරි? ආයෙ මෙතනින් පල්ලෙහාට උමු. එහෙනම් ඉතින් ඕක තමයි සම්බන්ධය. හරි. ඊළඟට කියනවා එම සම්බන්ධය අනුව VCE සහ IC අතර විචලනය පෙන්වන ප්‍රස්ථාරයේ දලගයක් දල සටහනක් අදින්න කියලා. දැන් මේක දැක්ක ගමන් මම දන්නවා අනිවාර්යෙන් මම පන්තියේදී නම් හොයලා බලනවා. ගොඩක් ළමයි මේ මොනවද කියන්නේ කියනකො VCE කියන්නේ මෙතනයි අතර විභවාන්තරය. ඒ කියන්නේ output V එක. IC කියලා කියන්නේ output current එක. output එක අතර VCE සහ IC අතර ප්‍රස්ථාරය කියලා කියන්නේ මොකක්ද කියන්නේ? ප්‍රතිධාන ලාක්ෂණිකය. ඒක නිසා ගොඩක් කට්ටිය මේක අදින්නේ මෙන්න මේ විදිහට. හරි? මේම ජන්මාන ඉතින් ප්‍රතිධාන ලාක්ෂණිකය අදින විදිහ. මොම ඉඳගෙන යනවා හරි. නමුත් මේ අහන්නේ ඔය කතාව නෙමෙයි. මොකද්ද මේ අහන්නේ? අහන්නේ එම සම්බන්ධතාවය අනුව. ඒ කියන්නේ මෙන්න මේ සම්බන්ධතාවයට අනුව මේ දෙන්න වෙනස් වෙන හැටි තමයි ප්‍රස්ථාරගත කරන්න කියන්නේ. හරි? එහෙනම් ෂුවර් එකටම අපි දන්නවා x අක්ෂය වෙන්න ඕන VCE. y අක්ෂය වෙන්න ඕන IC. නේද? එහෙනම් මේ ප්‍රස්ථාරය අනින්න ඉස්සෙල්ලාම අපි මේ සමීකරණය අපිට ප්‍රස්ථාරයක් හදගන්න පුළුවන් වෙන විදිහට වෙනස් කරගන්න ඕන. IC කියලා කියන්නේ y. මෙයා තමයි y. හරි? මේක තමයි x. එහෙනම් මොකද කරන්නේ? මේක මොකක් හරි අපි දන්න කියන සම්බන්ධයක් වෙන විදිහට හදා ගන්න ඕන. එහෙනම් IC සමානයි කියලා සමීකරණයක් හදුවා නම් හරිනේ. මම IC එක උක්ත කරනවා. බලන්න VCE අරයි යනවා එහා පැත්තට. එතකොට මේ පැත්තේ තියෙන්නේ VCC ඍණ VCE කියලා. සමානයි ICRC. IC උක්ත කරන්න නම් සම්පූර්ණ එකම ඒ සමීකරණේ RC ගෙන් බෙදන්න ඕන. RC ගෙන් බෙදුවාම ඔන්න බලන්න එන වැඩි. මේ බලන්න. අපි සාමාන්‍ය විදිහට හදාගෙන යන ICRC විතරයි ඉතුරුනේ සමානයි VCC ඍණ VCE කියලා. හරි. දැන් අපිට කරන්න තියෙන්නේ RC ගේ මුළු සමීකරණයම බෙදෙන එක. RC ගේ මුළු සමීකරණය බෙදුවාම IC කියන කෙනා සමානයි VCC බෙදීම RC ඍණ VCE බෙදීම RC කියනවා. හැබැයි VCE තමයි අපි x අක්ෂයේ විදිහට ගත්තේ. ඒක නිසා එයා ඉස්සරහට දාලා මම ලිව්වොත් IC කියන කෙනා සමානයි ඍණ 1යට RC වාරයක් VCE ධන VCC බෙදීම RC කියලා. එහෙනම් මේ තියෙන්නේ මොකක්ද කියන්නකෝ? මේ තියෙන්නේ y නේ. මේ තියෙන්නේ y නේ.
එතකොට මේ තියෙන්නේ අනුක්‍රමණය නේද? n කියන කෙනා. මේ තියෙන්නේ x අක්ෂය විදිහට ගත්ත කෙනා. මේ x. මේක x. හරි. මේ තියෙන්නේ අන්තක්ඛණ්ඩය c. හරි. හැබැයි අනුක්‍රමණයේ ඉස්සරහින් ඍණාගයක් තියෙනව නේද? ඒ කියන්නේ මේ තියෙන්නේ y සමානයි ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක් වෙන්න ඕන. අනුක්‍රමණයේ ඍණ නම් මෙහෙට ඇදලා තියෙන්න ඕන. ඉතින් අනුක්‍රමණයේ ඍණයි එහෙනම් මේ පැත්තට එකක් ඇදලා තියෙන්න ඕන. මෙන්න මේ ප්‍රස්ථාරය. හරි. මේකගේ අපි දන්නවා IC වලගේ බිඳුවක් වුණාම එනාගේ IC වලගේ බිඳුවයි කියලා කියන්නේ RC සුළු කරලා දාන්න පුළුවන් VCE කියන කෙනාගේ VCC ට සමානයි. ඒ වගේම මෙතනගේ හොයන්න පුළුවන් VCE කියන කෙනා බිඳුව වෙන වෙලාව. කියලා මේ සම්පූර්ණ පදේ බිඳුවයි IC වලගේ අපිට කෙලින්ම ලියන්න පුළුවන් VCC බෙදීම RC කියලා. මතක ඇති මේකේ හරියටම මැද ලක්ෂ්‍ය අපි තෝරගන්නවා වර්ධක පරිපථක වලදී VCC බෙදීම 2යි කියලා. මේකට අපි කියන මොන පොයින්ට් එකද? Q පොයින්ට් එක. එහෙම නැත්නම් සිංහලෙන් Q පොයින්ට් එක කියන්නේ. ඔව්. ඉංග්‍රීසියෙන් අපි කියනවා මොකද? නිවාස. ඉංග්‍රීසියෙන් කියන්නේ Q පොයින්ට් එක කියලා. හැබැයි සිංහලෙන් අපි කියනවා නිවාත ලක්ෂ්‍ය කියලා. රයිට්. ඔයත් එක්ක මම පස්වෙනි ගානත් හදන්නම්. මේ බලන්න. එතකම මේක ලියා ගන්න. පස්වෙනි ගානේ මම සමි මේ රූප සටහන නේද ගන්න. හරි. අපිට දීලා තියෙනවා VCC වලගේ 12යි බීටා ගෑගයක් දීලා තියෙනවා ගානේ බීටා ගෑගේ දීලා තියෙනවා 50යි කියලා. අපිට කියනවා IC VCE සමග IC වෙනස් වෙන ප්‍රස්ථාරයේ දල සටහනක් අඳින්න. VC සමග IC වෙනස් වෙන ආකාරයේ ප්‍රස්ථාරයේ දල සටහනක් අඳින්න කිව්වහම දැන් ඔයාලා මේක ඇඳලා හරියන්නේ නැහැ. හරි. මේ කියන්නේ මොකක්ද කියන්නේ? VCE කියන්නේ මොකක්ද? ප්‍රතිදාන ලාක්ෂණිකයේ කතාව තමයි වහන්නේ. එහෙනම් අපි ප්‍රතිදාන ලාක්ෂණිකය අඳින්න ඕන. මේ හරියේ තියෙන කපාහැරි ප්‍රදේශය. ඊට පස්සේ එන්න ඔහොම ඔන්න ඔය වගේ ඒවා තමයි අපිට බලා ගන්න පුළුවන්. ඔය විදිහට අන්න මේක IC මේක VC. හරි ඔක තමයි දවසටහනක් කියන්නේ. යාගෙන් දාන්න ඕනේ. එහි අන්ත ලක්ෂණ දෙක ගණනය කර එහි ලකුණු කරන්න. හරි. දැන් මේ කතන්දරේ පොඩ්ඩක් උවමනාවෙන් අහන්න බලන්න. බීටා ගෑගයක් අපිට දීලා තියෙනවා. හරි. බීටා ගෑගයක් දීලා අපිට කියනවා නම් මේකේ අන්තලක්ෂ දෙක හොයන්න කියලා. දැන් මේක නම් වෙන්න බෑනේ මේ අන්තලක්ෂ මේවල් නම් කොහොමවත් අපිට ලියන්න පුළුවන්ද කියන කොතන? බෑ නේද? එහෙනම් දෙවෙනි වතාවේ අහන්නේ නම් ওই කියන කතාව නෙවෙයි. දෙවෙනි වතාවේ අහන්නේ මෙන්න මේ බාර රේඛාව අඳින්න කියන එක තමයි. right. බාර රේඛාව අඳින්න අපි දැනගන්න ඕන IC වල අගය. හරිනේ. IC වල අගය දැනගන්න ඕන. IC වල අගය දැනගන්න අපි ගාව තියෙන්නේ එහෙම නැත්නම් අපි දන්න දේවල් විදිහට තියෙන්නේ බීටා ගෑගේ දන්නවා. RC වල අගය දන්නවා.
නේද? ඔයිට අමතරව වෙන මොකුත් අපි දන්නවද මේකේ? දන්නවද? නේ? වෙන කිසි අගයක් අපි දන්නේ නැහැ. එහෙනම් මේකේ අනිත් ලක්ෂ දෙක ලකුණු කරන්න කිව්වහම ඒක ඉතින් පරිස්සමින් කරන්න ඕන වැඩක්. මොකද ගණන් හදලා හරියට අගයන් දෙක හොයාගන්න ඕන නිසා. දැන් අපි කරන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. හරි? අන්න හොඳට අහගන්න මේ වැඩේ. මට කියන්නකෝ මේකේ මේ තියෙන කතාව. අපිට ලියන්න පුළුවන් එකම එක සමීකරණයනේ තියෙන්නේ. මොකද්ද ලියන්න පුළුවන් සමීකරණය? ඒ තමයි VCC සමානයි මම මේ අර විදිහටමයි ලියන්නේ ICRC ධන VCE. කොහොම ලියුව හැකියි? කොහොමද අපිට ලියන්න පුළුවන් විදිය? ඊළඟට බීටා ගගේ දන්න හින්දා අපිට මෙන්න මේ જાති එකක් කරන්න පුළුවන්. හරි? බීටා ගගේ දන්න හින්දා බීටා කියලා කියන්නේ බීටා සමානයි IC බෙදීම IB කියලා ලියුවේ. ඔන්න හොඳට තේරුම් ගන්න මේ කියන කතාව. අපිට දල සටහනක් කිව්වම මේක තමයි අඳින්න තියෙන දල සටහන. හැබැයි දෙවෙනියට ගානේ අහන්නේ අගයන් කෙලවරවල් වල අගයන් හොයන්න කියලානේ. එහෙනම් මේ අහන්නේ මේ බාර රේඛාව ගැනනේ. මොන බාර රේඛාවත් එන්න හරි. එහෙනම් මෙන්න මේ අගය අපි හොයන්න ඕන නේද? right. ඒ අගය හොයනකොට ඒ අගය කියන්නේ විශේෂ තැන. මොකක්ද ඒ අගය? VCE කියන කෙනාගේ අගය බිඳුවක් කියලා දැන. CE කියන කෙනා බිඳුවක් වුණ ගමන් අපි දන්නවා මෙතන අගය හොයාගන්න හැටි. කියන්න VCE කියන කෙනා සමානයි බිඳුව වෙනකොට හරි කියන්නේ වෙන වැඩි. අපිට කෙලින්ම ලියන්න පුළුවන් VCC කියන කෙනා සමානයි ICRC කියලා. මේකෙන් IC කියන පදේ උත්තර කරපුවාම VCC කියලා කියන්නේ 12යි RC කියලා කියන්නේ කීයද? 6 වැඩි කිරීම 10යි 3යි. මේක සුළු කරපුවාම එනවා 2 මිලි ඇම්පියර් කියලා. හරි. එහෙනම් මෙතන අගය කෙලින්ම මට ලියුව හැකි නේද? 2 මිලි ඇම්පියර් කියලා. මේ අගය හොයන්න ඕනද කියන්නේ? කීයද? 12යි. උත්තරයි. දැන් අපෙන් අහනවා මෙන්න මෙහෙම කතාවක්. මොකක්ද අපෙන් අහන කතාව කියන්නේ? ඊළඟට අහනවා ලකුණු කරන්නලු IB වල අගය 20යි මයික්‍රෝ ඇම්පියර් නම් VCE අගය ගණනය කරන්න කියලා. එහෙනම් IB වල අගය මයික්‍රෝ ඇම්පියර් 20ක් වෙනකොට 20යි මයික්‍රෝ ඇම්පියර් වෙනකොට අපෙන් අහනවා VCE අගය ගණනය කරන්න. මේ අග දෙක අතර විභවාන්තරය හොයන්න. දැන් එහෙනම් මොකද්ද කරන්න දෙන්නේ? හරි ලේසි. VCE ඉන්නවනේ මෙතන. IC වල අගය හොයාගත්තා නම් RC වල අගයක් දන්න හින්දා හරි ලේසියෙන් අපිට පුළුවන් VCE කියන අගය හොයාගන්න. එහෙනම් මොකද කරන්නේ? IB වලට මයික්‍රෝ ඇම්පියර් 20යි කියලා ගෙනහිලා ආදේශ කරනවා. බීටා කියලා කියන්නේ 50 සමානයි IC IB කියලා කියන්නේ 20යි මයික්‍රෝ ඇම්පියර්. හරස් මිනිත්යක් දාපුවාම IC කියන කෙනා සමානයි 50ක් 20 10යි මයික්‍රෝ ඇම්පියර් නේ. 10යි මයික්‍රෝ ඇම්පියර් කියන්නේ මිලි ඇම්පියර් එකයි කිව්ව එක නේද? 1යි මිලි ඇම්පියර්. එහෙනම් ඒකයේ මිලි ඇම්පියර් 1යි. RC කියලා කියන්නේ කිලෝ ඕම් 6යි. ගෙනහිලා ආදේශ කරපුවාම මේ සමීකරණේ 12 කියන කෙනා සමානයි IC කියලා කියන්නේ 1යි මිලි 10 ඍණ 3යි. වැඩි කරන්න ඕන 6 වැඩි කිරීම 10 තුනයි. කිලෝ ඕම් 1. 10 තුනයි. හරි. ඕකට එකතු කරන්න ඕන අගින් තියෙන VCE කියන අගය. මේකට VCE කියන කෙනා එකතු කරන්න. මේකට මේක සුළු වෙනවා මේ 6යි. ඒ 6 මෙහෙට ගෙනාවා. VCE වල අගය එනවා